හරි පුතේ. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. හොඳට අහගෙන ඉන්න. ගිය සතියේ අති සුපිරි මාතෘකාවක සුපිරිම කොටස කර කර ඉන්න ගමන් විදුලිය ඇනහිටීමකුත් සිද්ධ වෙලා ඒ ටික මම සෙනසුරාදා එදාම ගිහිල්ලා 7:00ට කළා ඒ ටික වැඩේ ෆිනිෂ් කරා. හරි. ගිය සතියේ අපි කතා කරේ පුතේ ත්‍රිකෝණ අංග සාම්‍ය කියන අති ප්‍රබල පාඩම. මොකද්ද පුතේ? ත්‍රිකෝණ අංග සාම්‍ය කියන අති ප්‍රබල පාඩම. සර් ඇයි මේ ත්‍රිකෝණ අංග සාම්‍ය මෙච්චර වටින්නේ? ඇයි සර් ත්‍රිකෝණ අංග සාම්‍ය මෙච්චර වටින්නේ? ඇයි? ජ්‍යාමිතිය ප්‍රධානම තැන තමයි ත්‍රිකෝණ අංග සාම්‍ය. පැහැදිලිද? ජ්‍යාමිතිය ප්‍රධානම තැන මොකද්ද පුතේ? ත්‍රිකෝණ අංග සාම්‍ය. ත්‍රිකෝණ අංග සාම්‍ය නැතුව ජ්‍යාමිතියක් නැහැ. චණ්ඩලතා මේ පැත්ත බලන්න. ඈ සිහින ලෝකෙක හිටියේ. තුජේ දෙකතෝ හිතන මනෝ ගන්න එපා. ආගෙන ඉන්න. හරිනේ? හරි. සමහර ළමයි මට පේන මෙන්න බලාගත් මම මේ දේශනේ දෙනවා. ආගෙන ඉන්න. හරිනේ? පුතේ ජ්‍යාමිතිය ඩිපෙන්ඩ් වෙන්නේ මේ ත්‍රිකෝණ අංග සාම්‍ය මත. එතකොට කවුරු හරි ළමයෙක් මගෙන් ඇහුවොත් අහනොත් සර් ත්‍රිකෝණාංග සාම්‍ය නැතුව විභාගෙට ගණන් එන්නේ නැද්ද? නෑ බා. මාර වැඩේ කියන්නේ හැමදාම විභාගෙට ත්‍රිකෝණාංග සාම්‍ය දෙනවා. හැම වාර විභාගයකම හැම පාස් පේපර් එකකම ත්‍රිකෝණාංග සාම්‍ය තියෙනවා. පැහැදිලිද? ඒ නිසා තමයි මම මෙච්චර ත්‍රිකෝණාංග සාම්‍යට ආදරේ. හරි. ඊළඟට උදයංග සර් කිව්වා ත්‍රිකෝණාංග සාම්‍ය කියන්නේ මොකක්ද? දන්න කට්ටිය අත උස්සන්න. ත්‍රිකෝණාංග සාම්‍ය කියන්නේ මොකක්ද? දෝනි කියන්න පුතේ. ඇහෙන්නේ පුතේ. සමාන වීම. right. හොඳයි. දරුවෙක් කියනවා ත්‍රිකෝණාංග සාම්‍ය කියන්නේ සමාන වීමලු. හරිද? ත්‍රිකෝණාංග සාම්‍ය කියන්නේ අංග සමාන වීමද? ඒයි ත්‍රිකෝණාංග සාම්‍ය කියන්නේ අංග සමාන වීමද? නෑ පුතා. කොහේ හරි ඔබට වැරදිලා. ත්‍රිකෝණ අංග සාම්‍ය කියන්නේ පැටියෝ අංග සමාන වීම නෙවෙයි. මොකද්ද? එකිනෙකට සමපාත වීම. මොකද්ද පුතේ? එකිනෙකට සමපාත වීම. කියන්න පුතේ. එකිනෙකට සමපාත වීම. පැහැදිලිද? කිසියම් ත්‍රිකෝණයක් තවත් ත්‍රිකෝණයක් සමග හරියටම සමපාත වෙනවා නම් කිසියම් ත්‍රිකෝණයක් තවත් ත්‍රිකෝණයක් සමග හරියටම සමපාත වෙනවා නම් ආන්නේවට කියනවා මොනවාද පුතේ? ත්‍රිකෝණ අංග සාම්‍ය. පැහැදිලිද? right. ඊළඟට පුතේ ත්‍රිකෝණ අංග සම කරන්න පුළුවන් පරීක්ෂණාත්මකව ඔප්පු කරපු අවස්ථා කීයක් තියෙනවද? කීයද පුතේ? 4යි. අවස්ථා කීයද පුතේ? 4යි. කියන්න බලන්න අවස්ථා 4. පාකෝපා කෝකෝපා පාපාපා කර්ණපා. කියන්න පුතේ. පාකෝපා කෝකෝපා පාපාපා කර්ණපා. මම දැක්ක කොල්ලෝ යන ගමන් මගදී කියනවා. ඒ තියෙන ඕවගේ දෙයක් නම් කියා. හරිනේ පේලි යනකොට කියා පාකෝපා කෝකෝපා පාපාපා කර්ණපා. එතකොට අපි ගිය සතියේ පුතේ පාකෝපා ඉවර කරා නේද? කෝකෝපා ඉවර කරාද? පාපාපා ඉවර කරාද? හරි. එහෙනම් අද තියෙන්නේ මොකද්ද? කර්ණපා. පැහැදිලිද? ඊට කලින් මට ගිය සතිය පොඩ්ඩක් මතක් කරගන්න ඕන. ලියන්න රිවිෂන්. ලියන්න මාතෘකාව පුනරීක්ෂණය. ලියන්න මාතෘකාව පුතේ පුනරීක්ෂණය. මාතෘකාව ලියන්න පුනරීක්ෂණය. මාතෘකාව ලියන්න පුනරීක්ෂණය. හරි. පුනරීක්ෂණය. දැන් ඔන්න උදයංග සර් ගානක් දෙන්න හදන්නේ. ආගෙන උදයංග සර් ගානක් දෙන්න හදන්නේ. මගේ පුතාලා තනියෙන්
මේ ගාන මට හදලා පෙන්නන්න ඕන. හදලා පොත වහලා නැගිටින්න. හරිනේ. ගාන හැදුව නැගිට්ටා. right. මෙන්න ගාන මේක මම ගිය සතියේ දුන්නද කියලා මට මතක නැහැ. හරිනේ. right. A B C D E කල්පනා කරලා හදන්න. සමාන්තරයි. right. පුළුවන් නම් මේ ත්‍රිකෝණ දෙක අංග සම කරලා නැගිටින්න. චණ්ඩියෙක් ඉන්නව නම් වැඩෙක් ඉන්නව නම් ඔන්න අවස්ථාව. අනුන්ට පේන්න කැපී පේන්න හරේ මෙහෙ රඟන්න ඕනේ නැහැ. ගානක් දීලා තියෙනවා පුළුවන් නම් හදලා නැගිටින්න. ත්‍රිකෝණ දෙක අංග සම කරලා බලන්න ඉක්මන් කරන්න. අංග සම කරන්න ඉක්මන් කරන්න. yes අංකලේ ඇහුවේ. ගිය සතිය ආවේ නැහැ. අසනීප. ගිය සතිය මම පොත ඉක්මන් කරන්න. පොඩි තැනයි කල්පනා කරන්න තියෙන්නේ. ඉතාමත් චූටි තැනයි. මගේ පන්ති එක්කෙනෙක්වත් වාඩි වෙලා ඉන්න බෑ. ඉක්මන් කරන්න. හරි. වාඩි වෙන්න. හරි බලාගෙන ඉන්න. බලාගෙන ඉන්න පුතේ.
ඔබට අවස්ථාව දුන්නා අති ප්‍රබල ගානක්. ඇත්තටම පුතේ ඇත්තම කතාව මං කියන්නම්. ජ්‍යාමිතිය කියන්නේ හංගපු දෙයක් හොයන එක. ජ්‍යාමිතිය කියන්නේ මොකද පුතේ? හංගපු දෙයක් හොයන එක. පැහැදිලිද? මෙතන දත්ත දෙකක් හංගලා තියෙන. දත්ත දෙකක් හංගලා තියෙන. ඒක පුතේ ශනිකව එන්නේ නැහැ. හිතන්න ඕන. මේක වුණොත් මේක වෙනවා, මේක වුණොත් මේක වෙනවා කියලා හිතන්න ඕන. ඔන්න බලන්න හිතන හැටි. බලාගෙන. මේ පාදෙට මේ පාදේ සමානයි. හරිද? හරි. මේක සමාන්තරයිනේ. සමාන්තරයි. එහෙනම් සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් ඡේදනය වීමෙන් සෑදෙන මේ කෝණයට මේ කෝණය මොකෝ වෙන්නේ? සමානයි. මොකද හේතුව? ඒකාන්තර කෝණ. අත උසන්නේ ඒකාපු දරුවෝ. ඒකාන්තර කෝණ. ඊළඟට මේ කෝණයට මේ කෝණය සමානයි. ඇයි ඒ? මොකද්ද? මේකත් ඒකාන්තර කෝණ. ඕන්නම් තව එකක් ගන්න පුළුවන්. මොකද්ද? මේ කෝණයට මේ කෝණය සමානයි මොන කෝණද? ප්‍රතිමුඛ කෝණ. පැහැදිලිද? ඔය ක්‍රම තුනෙන් ඕනම තැනකින් යන්න පුළුවන්. එහෙනම් පුතේ අපිට ඕන කෝණ දෙකයි පාදයයි නේද? එහෙනම් එක්ක මේ කෝණ දෙකයි මේ පාදයයි ගන්න පුළුවන්. නැත්නම් මේ කෝණ දෙකයි මේ පාදය අරගෙන අංග සම කරන්න පුළුවන්. පැහැදිලිද? කරන්නේ මෙහෙමයි. බලාගෙන ඉන්න ගිය සතිය ආපු නැති ළමයි වෙනුවෙන් මම පොඩි උදව්වක් කරනවා. බලාගෙන ඉන්න. ABC ත්‍රිකෝණය හා DCE ත්‍රිකෝණය සලකමු. ABC ත්‍රිකෝණය හා DCE ත්‍රිකෝණය සලකමු. හරි. AB සමානයි CE. AB සමානයි DE. ඒක හේතුව මොකද්ද පුතේ? දත්තය. මොකද්ද හේතුව? දත් ටික නෙමෙයි මොකද්ද? දත්තය. මේ කෝණයට මේ කෝණය සමානයි. හා කියන්න බලන්න. PAC කියන්න පුතේ. PAC සමානයි මේ මොකද්ද? CED. හේතුව දත්තයද? නෑ. මොකද්ද? ඒකාන්තර කෝණ. ඒකාන්තර කෝණ. පැහැදිලිද? ඕන්නම් මේ දෙකන ගමු. ACB සමානයි DCE. හේතුව මේ දෙන්න සමාන වෙන්න හේතුව මොකද පුතා? ඇහෙන්නේ නැහැ. ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ. එම නිසා ලියන්න පුළුවන් ABC ත්‍රිකෝණය අංග සමයි DCE ත්‍රිකෝණය. මොකද හේතුව? පා ඌ කියන්නේ මොකෝ? කෝපා අවස්ථාව. අත උසාන තේරුණු කට්ටිය. අවංකෙම මේක හදපු කට්ටිය අත උසාන. මම බැලුවා සුපිරි. හරිනේ? ඇත්තටම සුපිරි. මම මේ කරේ රිවිෂන් එකක්. ගිය සතියේ කරපු ගණන් වල රිවිෂන් එකක් කරේ. රයිට්. අද ලියන්න අවසාන මාතෘකාව කර්ණපා අවස්ථාව. ලියන්න මාතෘකාව කර්ණපා අවස්ථාව. කර්ණපා අවස්ථාව. හරි. පුතේ සියලු දෙනා පෑන පැත්තකින් තියන්න. උදයංග සර් ලස්සනට කියලා දෙනවා
කර්ණපා අවස්ථාව කියන්නේ මොකක්ද? මෙයා ගැලපෙන්නේ කොතැනටද? ඔක්කොම කියලා දෙනවා. පෑන පැත්තකින් තියන්න. සුදු පෑන පැත්තකින් තියන්න. පුතේ මොකද්ද මේ කර්මය කියන්නේ? කර්මය. කර්මය නම් අපිට වෙනස් කරන්න බෑ. කර්ණය කියන්නේ මොකද්ද? කර්ණය කියන්නේ මොකද්ද? මෙහෙම එක. මම කිව්වයි කියලා හිතේ තියාගන්න. දැන් විභාගයට අහුවොත් කර්ණය කියන්නේ මොකද්ද කියලා මෙහෙම එක. කවුද ඉගෙනුවේ මොන්ටිසෝරියේ? කුසුමලතා ටීචර්. පැටියෝ එකෙක් කියහම් පුළුවන් නම් එකෙක් කර්ණය කියන්නේ මොකද්ද? අත උසන්න මම ළඟට ඇවිල්ලා හන් යන්න. දෝනි කිය. අපුඩයක් ගන්න අපේ කෙල්ලට හයියෙන්. ගාල්ලේ ඉඳන් ඇවිල්ලා අපි බලන්න. මගේ ඔන්ලයින් පන්ති වලට සම්බන්ධ වෙන දරුවෙක් අම්මයි තාත්තයි අතන ඉන්නවා. ඇවිල්ලා කිව්වලු මට නිරංග සර්වි උදයංග සර්වි ඔය සර්ලා උගන්වන පන්ති වලට එක දවසක් ෆිසිකල් සම්බන්ධ වෙන්න ඕන. ගාල්ලේ ඉඳන් ඇවිල්ලා අම්මයි තාත්තා ඒ වගේ අම්මයි තාත්තලා දෙන්නෙක් නම් ලැබීමම පුතා වාග්යක්. අපේ අම්මටයි තාත්තටයි කිව්වනම් මෙහෙ නටලා මදි වෙලා එහෙත් නකරා. ඒව අපේ නම් කියන්නේ. හරි. ඒ අම්මයි තාත්තයි ඔබ තේරුම් ගැනීමම මාර වාග්යක්. දරුවා කිව්වලු මට එක දවසක් හරි සර්ලගේ ෆිසිකල් ක්ලාස් එකට යන්න ඕන. ඉතින් මේ පැටි ඇවිල්ලා වාඩි වෙලා ඉන්නේ. ඈ උත්තර දෙනකන් අපේ ඈ. හරි. ආගෙනි. සතුටුයි ඈ. දෝනි ආගෙනි. කර්ණය කියන්නේ මෙන්න මේක. කර්මය. ඍජුකෝණී ත්‍රිකෝණයක දිගම පාදේ කිව්වත් හරි. ඍජුකෝණී ත්‍රිකෝණයක දිගම පාදේ කිව්වත් හරි. තව විදියක් තියෙනවා. මොකද්ද? ඍජුකෝණී ත්‍රිකෝණයක ඍජුකෝණයට ඉදිරියෙන් ඇති පාදය. මොකද්ද පුතේ? ඍජුකෝණී ත්‍රිකෝණයක ඍජුකෝණයට ඉදිරියෙන් ඇති පාදය. එහෙනම් දැන් මට දැන්වත් කියන්න බලන්න. කර්ණය කියන්නේ මොකද්ද පැටියෝ? කියන්න හුරතලෙට කියන්න. මොකද්ද පුතේ කර්ණය කියන්නේ? ත්‍රිකෝණී ත්‍රිකෝණයක ඇති දිගම පාදය. කියන්නේ පුතේ? දෙවෙනි එක. ත්‍රිකෝණී ත්‍රිකෝණයට ඍජුකෝණයට සම්මුඛව ඇති පාදය. කියන්නේ පුතේ? සම්මුඛව ඇති පාදය. හරිනේ? හරි. දැන් එතකොට මොලේ තියෙන එකෙට මේ වෙනකොටත් තේරිලා තියෙන්න ඕන. කර්ණපා අවස්ථාව ගැලපෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණ වලට විතරයි බා. සුළු කෝණී ත්‍රිකෝණ මහා කෝණී ත්‍රිකෝණ එක රිත්තක්වත් මේකෙන් අංග සම කරන්න බැහැ. එහෙනම් දැන් මේ වෙනකොට බුසඳට තේරිලා තියෙන්න ඕන. බුසඳට මේ වෙනකොට දැන් තේරිලා තියෙන්න ඕන. කර්ණපා අවස්ථාව වළංගු වන්නේ ඍජුකෝණී ත්‍රිකෝණ වලට පමණයි. පැහැදිලිද? right. කියන්න මෙහෙම පුතේ. ඇඳ ගන්න ඍජුකෝණී ත්‍රිකෝණයක් ABC කියලා නම් කරන්න. මේ දැනුම නැතුව ඉස්සරහට ගියොත් අනාථ වෙනවා පුතේ. ඇඳ ගන්න ඍජුකෝණී ත්‍රිකෝණයක් ABC කියලා නම් කරන්න. ABC කියලා නම් කරන්න. හරි. හරි පුතේ. මෙන්න මේකට ඊතලයක් දාලා ලියන්න. මෙන්න මේ AC පාදයට තමයි කියන්නේ කර්ණය කියලා. ඒක ලියා ගන්න. නැත්තම් පුතාලට විභාගෙදී අමාරු වැටෙනවා. කර්ණය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්තම් විභාගෙදී අමාරු වැටෙනවා. කර්ණය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැත්නම් විභාගෙදී අමාරු වැටෙනවා.
අමාරු වැටෙනවා. හරි. හරිද? සුදු හරිද? හරි. මේ අහගෙන පුතේ යටි ලියන්න මෙහෙම පැටියෝ ලියන්න. ත්‍රිජිකෝණී ත්‍රිකෝණයක යටි ලියන්න පුතේ මෙහෙම සුජුකෝණී ත්‍රිකෝණයක සුජුකෝණී ත්‍රිකෝණයක සුජුකෝණී ත්‍රිකෝණයක දිගම පාදය සුජුකෝණී ත්‍රිකෝණයක දිගම පාදය නොහොත් ත්‍රිජිකෝණය සම්මුඛව ඇති පාදය නොහොත් ත්‍රිජිකෝණය සම්මුඛව ඇති පාදය ත්‍රිජිකෝණය සම්මුඛව ඇති පාදය එහි කර්ණය ලෙස හැඳින්වේ. ත්‍රිජිකෝණය සම්මුඛව ඇති පාදය එහි කර්ණය ලෙස හැඳින්වේ. කර්ණය ලෙස හැඳින්වේ. කර්ණය ලෙස හැඳින්වේ. කර්ණය ලෙස හැඳින්වේ. හරි. දැන් පෑන පැත්තකින් තියන්න. සුදු බලාගෙන ඉන්න. A B C P Q R බලන් ඉන්න. ඔබට පේනවා ත්‍රිජිකෝණී ත්‍රිකෝණ දෙකක්. හරිද? දැන් ආගෙන ඉන්න. මේ පාදයේ සමානයි. ඒ මොකද්ද? කර්ණය කියලා ඔබ දන්නවා. කර්ණයන් දෙක සමානයි. ඒ වගේම මේ පාදෙට මේ පාදේ සමානයි. පොඩ බලන් ඉන්න. කර්ණයන් දෙක සමානයි. මේ පාදෙට මේ පාදේ සමානයි. හරිද? හරි. එහෙනම් දැන් ඔය ත්‍රිකෝණ දෙක අංග සම කරන්න පුළුවන්. අංග සම කරන්න පුළුවන්. ඔන්න බලන්න කරන විදිය බලාගෙන ඉන්න. කිසි කෙනෙක් ලියන්න එපා අහන් ඉන්න. බලාගෙන හිටියනම් හරි. ABC ත්‍රිකෝණය හා PQR ත්‍රිකෝණය සලකමු. ලියන්න එපා. CB සමානයි. මෙතන ඩබල් ඉර කවුද? කතා කරන්න. PQ. ඩට් ටික. AC සමානයි. කවුද පුතා? PR. හේතුව දත්තය. එම නිසා ලියන්න පුළුවන් ABC ත්‍රිකෝණය අංග සමයි. මෙන්න අංග සම ලකුණ. අංග සමයි PQR ත්‍රිකෝණයට. හේතුව කර්ණ හේතුව මොකද්ද පුතේ? කර්ණපා. අත උස්සන්න. මේක තේරුණු කට්ටිය අත උස්සන්න. මතක තියාගන්න දෝනි. මතක තියාගන්න. ලස්සන කතාවක් මතක තියාගන්න. පුතේ අනිත් හැම තැනකදීම පාකෝපා තුනක් ඕන. කෝකෝපා තුනක් ඕන. පාපාපා තුනක් ඕන. හැබැයි මුගී විතරක් දෙකයි ඕන. හරිද? විභාගෙදී අඬන්න එපා. එකක් අඩුයි. අඩු නෙවෙයි බොල දෙකයි ඕන. තුනම ඕනේ නෑ. කවුරු හරි ඇයි කියලා ඇහුවොත් ඒකට මේ හේතුව තමයි ඍජුකෝණීනේ. කෝණ කොහොමත් සමාන වෙනවා. පැහැදිලිද? එහෙනම් මතක තියාගන්න කර්ණපා අවස්ථාවේ විතරයි දත්ත දෙකකින් මැච් එක ගහන්න පුළුවන්.
හැබැයි මතක තියාගන්න චණ්ඩලතා මේක කරන්න පුළුවන් ඍජු කෝණී ත්‍රිකෝණ වලට පමණයි. පැහැදිලිද? අත උස්සන්න මේක තේරුණු කාණ්ඩේ. ඔයාලගේ අත පණ නැතුවද? very good. right. ලියන්න මෙහෙම පුතේ. පුතේ විශේෂ පෑනකින් ලියන්න අතිවැදගත්. බාලමාමයි දෝනි විශේෂ පෑනකින් ලියන්න. ඍජු කෝණී ත්‍රිකෝණයක ලියන්න පුතේ. ඍජු කෝණී ත්‍රිකෝණයක ත්‍රිකෝණී ත්‍රිකෝණයක කර්ණය සහ තවත් පාදයක් සමාන නම් කර්ණය සහ තවත් පාදයක් සමාන නම් කර්ණය සහ තවත් පාදයක් සමාන නම් එම ත්‍රිකෝණ දෙක කර්ණපා යත්තේ අංග සාම්‍ය වේ. එම ත්‍රිකෝණ දෙක කර්ණපා යටතේ අංග සාම්‍ය වේ. එම ත්‍රිකෝණ දෙක කර්ණපා යටතේ අංග සාම්‍ය වේ. හරි. මේක කරගන්න පුතේ බෝඩ් එක බලන්න නැතුව. බෝඩ් එක බලන්න එපා. බෝඩ් එක තියෙන්නේ මට උගන්වන්න. බලන්න එපා. ඉක්මන් කරන්න. දැහැමි හොඳයි මම බලන් ඉන්නේ වැඩ කරන්න සෙනුත්මි සෙත්මි ඉක්මන් කරන්න සේමික හරි දැන් මං ගානක් දෙන්න හදන්නේ පොත වහලා නැගිටින්න ඕන එකෙක්ටවත් අලුත් පරණ කතන්දර මුකුත් නැහැ ගිය සතිය ආවේ නැති රෙද්දවල් මට කියන්නත් එපා හරිද මම අහනෝ ඇයි මේක බැරි චුට්ටක් හිතන්න පුතේ මට ඕනනම් ගණන් ටික පොඩ්ඩක් කටපාඩමින් උගන්වන්න පුළුවන්
එහෙම නෙවෙයි. හිතන්න පුරුදු වෙන්න හිතන්න. ඇයි මේක මෙහෙම වෙන්නේ? ඇයි මේක මෙහෙම වුනේ? හිතන්න. හරි. පුතේ ජ්‍යාමිතිය කියන්නේ හංගපු දේවල් හොයන එක. මං ඔන්න දත්ත කීපයක් හංගලා දෙනවා. දත්ත කීපයක් හංගලා දෙනවා. පුළුවන් නම් හොයන්න. පුළුවන් නම් හොයන්න. right. මේක හරි ප්‍රසිද්ධ ගානක්. A A B C D. පුළුවන් චණ්ඩියෙක් ඉන්නවනම් ත්‍රිකෝණ දෙක අංග සම කරන්න. අංග සම කරා නැගිට්ටා ඉක්මන් කරන්න. පළවෙනි ස්ථානේ දෙවෙනි ස්ථානේ. පොත වහන්න. මරු බං. පට්ට හොඳේ සුපිරි. තුන්වෙනි ස්ථානය 4 5 6 7 8 නියමයි. දෝනි පොත වහන්න. මම කික්කන් උදව් කරන්න එපා කාටවත්. නැගිටින්න. මරු නියමයි. උසඳ නියමයි. පොත වහන්න. නැගිටින්න. සෙට් එක බලන්න. 40 ඉවර කාණ්ඩේ පොඩ්ඩක් අත උස්සන්න. මරු. මරු මරු මරු. මරු. නැගිටින්න පුතේ. තරගෙට නැගිටින්න. නියමයි. නැගිටින්න. පංකර. පුතා අද තාවේ උදව්වක් දෙන්න. දැන් උදව්වක් දෙන්න වාඩිලා ඉන්නේ යාළුවන්ට. උදව්වක් ඕනද කියලා අහන්න. නියමයි බා. වැඩ කරා. උදව් කරන්න පුතේ. හරි. අපේ දෝනි අලුත් දෝනි. බලන්න පොඩ්ඩක් උදව්වක් දෙන්න. පුතේ උදව්වක් දෙන්න. හරි වාඩි වෙන්න පුතා. මරු. මගේ මුළු පන්තියටම වැඩ පුළුවන් වෙන්න ඕන. මරු. සුපිරි. මම තැනින් තැනට ගිහිල්ලා බැලුවා. නියමෙටම හිටලා තියෙනවා. අවශ්‍ය තැන සුපිරියටම. දැන් මේ පැටියෝ මේ හිරුෂි කලින් හිතන්න බැරි කට්ටිය දැන් ටික ටික හිතනවා. පළවෙනි ගානේ බැරි කට්ටිය දැන් හිතනවා. දැන් සුපිරි. දෝනි හරි. අහගෙන සුදු දෝනි ඔයා වගේම දරුවෙක් මගේ හිටිය කලින් පාර බැච් එක අහගෙන ඉන්න. හරිනේ? එයාට පුතේ මුල නැහැ. දැන් මං උගන්වන ටික තේරෙනවා. 6 7 8 නැහැ. හැබැයි ඒ දරුවගේ විශේෂත්වය ඒ දරුවා දිගටම පන්ති ආවා. දැන් සමහර ළමයින්ට නම් පුතේ තියෙන්නේ ගානක් බැරි වෙනකොට අර හිසේ අමාරුවට කොට්ටේ මාරු කරනවා වගේ තමයි. ගානක් එයාට බැරි වුණ ගමන් ගුරුවරයා මාරු කරනවා. අනේ මූ හරියන්නේ නැහැ. මූ මේ අග්ගල බෝලේ වගේ ඉඳගෙන පචකේ ඉන්නවා. ඒක නම් හරිනේ. හරිද? ඔළුවේ කැක්කුමට කොට්ටේ මාරු කරාට වැඩක් නැහැ. ඔබ වෙනස් වෙන්න ඕන. තේරුණා නේද පුතේ? අහගෙන. එයා දිගටම පන්ති ආවා. කිව්වට පිළිගන්නේ නැහැ පුතේ. ගණන් වලට ඒකක් දාලා නෙමෙයි ඇත්තුවේ. නම තරුසි නිම්සරා. තාම මතකයි ලකුණු 19 මගේ ළඟට ආපු දරුවෙක්. වෙන මොකුත් නෙමෙයි. එක දිගට පන්තියට ආවා. කට්ට කාගෙන ගණන් හැදුවා. හැමතිස්සෙම යා පුළුවන් කියලා හිතුවා.
පළවෙනි ගාන වරදිනවා. අවුලක් නැහැ. දෙවෙනි ගාන හදනවා. quality. හරි. ඔන්න බලන්න හිතන විදිය. බලමු හංගල තියෙන්නේ මොනවද කියලා. හා. මේ පාදෙට මේ පාදේ හරි. කර්ණය හරි. කර්ණය හරි. තව පාදයක් AC මොකද්ද? ඇහෙන්නේ ඒ පොදු පාදය දෙන්නටම පොදුයි නේව. එහෙනම් ඒ දෙන්න සමාන. එහෙනම් ලියන මෙහෙම බලාගෙන ඉන්න. ABC ත්‍රිකෝණය හා ACD ත්‍රිකෝණය සලකමු. AC සමානයි AD. AB සමානයි AD. හේතුව දත්තය. චන්නලතා. ඊළඟට AC සමානයි AC. පොදු පාදය. කවුරු හරි කෙනෙක් ඒකටත් දත්තේ ලියලා නම් වැරදි. මේ බබල් එක ළඟ හින්දා චුට්ටක් මේ වෙනව ගණන් ගන්න එපා. ලබන සතියේ මම පිටිපැත්තට දානවා බබල්. අහගෙන. එච්චරයි දත්ත දෙකයිනේ ඕනනේ. එහෙනම් ලියන්න පුළුවන්. ABC ත්‍රිකෝණය අංග සමයි. ACD ත්‍රිකෝණය මොකක්ද අවස්ථාව? කර්ණ පා. අත උස්සන්න මේක තේ අවංකෙම හරි කට්ටිය අත උස්සන්න. අවංකෙම අම්මේ මට දැන් ගණන් පුළුවන්. ඉස්කෝලේ ගුරුවරු අපිට කියන්නේ ගොන්නුයි කියලා සර්. ඇත්ත. මතක තියාගන්න දෝනි ඉස්කෝලේ ලකුණු අඩු වුණා කියන්නේ ගණන් බෑ කියන එක නෙවෙයි. මට ගණන් වලට ලකුණු 39යි. අහල එපා වෙලා ඇති. හැමදාම කියනවා. නමුත් අපි මේ ගණන් හදන්නේ ඒ පට්ටපල් බොරුවක්. මෙන්න ඊළඟ ගාන මම දෙකක් හංගනෝ. පුළුවන් නම් හොයාගන්න. අර මොකද සිතුවක් තියෙන්නේ? වැටි වැටි ඇවිදින මගේ පුංචි පුතා හැංගුණද? ඔන්න මං අල්ලන්නට එනවා දැන්. මොකද සින්දුවක් තියෙනවනේ? හරි. ඔන්න දත්ත දෙකක් හංගනෝ. පුළුවන් නම් හොයන්න. ජාමිතිය hina වෙවි හදන එකම පන්තිය. ගණිත බලාගාරය. හරි. ඔට්ටුයිද? පිටිපැත්තේ නංගි. ඔයාට පුළුවන් නේ ගෙදර ඉඳන් ඔය කතාව කරගෙන යන්න. ඈ ලිඳ ළඟ සංගමයක් පීඨවල. හරි සතුටුයි. කරගෙන යන්න පුතේ අවුලක් නැහැ. කො බලන්න මූණ? ඔව්. අයියා ගණන් වලට එකක් සදීප. මගේ ගෝලයා. නංගිත් ඒකක් ඔය දැඟලුවට. ආගෙන. සදීපලයි නංගිනේ නේ? දිගටම කතා කරා අයියා. හරි. හරි. පුතාට හරියනවා පුතේ. කතා කරන්න ඔයාලට හරියනවා. මොකද ගෑල්ලා මේ දවසට වචන කීයක් කතා කරන්න ඕනද? 20000 අන්න ඩයස් දාන්නවා. ඩයස් ගෑල්ලාමගේ දේවල් ගැන හොඳට දාන්නවා. අනවශ්‍ය දේවල් වලට කවුද කිව්වේ? හරි. ඩයස් කියන්න බලන්න පිරිමි ළමයේ දවසට වචන කීයක් කතා කරන්න. ඒක දන්නෙත් නෑ. උදන්නේ ඒ සම්බන්ධයෙන් දන්නේ නෑ. පිරිමි ළමයේ කතා කරන්නේ 7000යි. මෙන්න පුළුවන් නම් හදන්න. ඇත්තටම පුතේ මේ ත්‍රිකෝණ දෙක අංග සම කරොත් අති විශිෂ්ටයෙක් අති දක්ෂයෙක් ඉක්මන් කරන්න. මෙන්න හදලා ඉවරයි. අංක 1. පුතාගේ ඉස්කෝලේ මොකද්ද? බෙලියත්ත මහාවිද්‍යාලේ අංක 1. පොත වහන්න.
හරි පුතේ. ඇත්තටම පුතේ මේ උදයංග සර්ගේ ඉගැන්වීමේ වෙනස ඕක. ඇත්තටම මේක හැදුවනම් මේ තමයි එතෙක් මෙතෙක් ඉතිහාසයේ කර්ණපා වලින් දෙන්න පුළුවන් අමාරුම ගාන. හිටියා හිතන්න දෙයක් නැහැ. ඒ ගානට මං හිතන්න පුරුදු කරා. උගන්නන එක වෙනයි හිතන්න පුරුදු කරන එක වෙනයි. පැටියෝ මේ ත්‍රිකෝණ දෙකේ මේ මොනවද? මැනික මේ මොනවද? අරය වෘතයක අරය කොහෙත් එකයි පුතා. වෘතයක අරය හැම තැනම සමානයි. එහෙනම් මේ දෙක සමානයි. මේක පොදු පාදේ. එහෙනම් කර්ණපා යටතේ ඒ දෙන්නම මොනවාද වෙන්නේ? ආංග සම වෙන්නේ. මොකද්ද වෙන්නේ? අංග සම වෙන්නේ. මං කළා පෙන්නන්නද? බලා ගන්න. කරපු නැති කාණ්ඩේ මාත් එක කරමු. OAD ත්‍රිකෝණය හා OBD ත්‍රිකෝණය සලකමු. AO සමානයි. AO සමානයි. OB වෘතයේ අරය. කවුරු හරි කෙනෙක් මෙතෙන්ට දත්තය ලියලා තියෙනවා නම් වැරදි. කවුරු හරි කෙනෙක් දත්තය ලියලා තියෙනවා නම් වැරදි. අත උස්සන්න එතෙන්ට වෘතයේ අරය ලියපු කට්ටිය. අනිවාර්යෙන් ලියන්න ඕන වෘතයේ අරය. OD සමානයි OD පොදු පාදේ. දත්ත දෙකයි ඇති. කර්ණපා යටතේ ඔක මොකද වෙන්නේ? අංග සමයි. එම නිසා OAD ත්‍රිකෝණය අංග සමයි OBD ත්‍රිකෝණය. මොකද අවස්ථාව? කර්ණ අත උසන්න මේක ආපු දරු. හරි. අද මං පුතාලට ගෙනල්ලා තියෙනවා ටියුට් එකක්. මේ ටියුට් එක ගැන මං විශේෂ දෙයක් සඳහන් කරන්න ඕන. ඔන්ලයින් දරුවන්ට අද රෑ ගෲප් එකට වැටෙනවා ටියුට් එක. PDF එක වැටෙනවා. print කරගෙන හෙට ඉඳන් වැඩ කරන්න පුළුවන්. අද හෝල් ක්ලාස් ආපු දරුවන්ට ටියුට් එක අතට දෙනවා. මේ ටියුට් එකේ විශේෂත්වය තමයි ඔක්කොම තියෙන්නේ වාර විභාග ප්‍රශ්න. මම මේ අනිත් මේ සර්ලා වගේ ඉස්සරහ පිටුව ලස්සනට මැද පිටුව අලංකාරවත් ඒව නැහැ. ඩුප්ලෝ ගහලා දෙන්නේ ෆොටෝකොපි මැෂින් එකක් තියෙනවා ගෙදර තියාගෙන ගහන්නේ අහගෙන. හැබැයි ගණන් ටික පට්ට. තේරුණානි පුතේ? හැම දෙයකම පුතා ඇතුළ තමයි හොඳ වෙන්න ඕන. පිට ලස්සන වෙන්න ඕනේ නැහැ. පැහැදිලිනේ? ඒ නිසා මතක තියාගන්න. ඇතුලේ තියෙන ගණන් ටික සුපිරි. පුළුවන් නම් හදන්න. ඒ ගණන් එකක්වත් අතාරින්න එපා. ඇයි ඒ? ඔක්කොම විභාග ප්‍රශ්න. කවුරු හරි දරුවෙක් ලබන සතියේ කිව්වොත් සර් මට මෙන්න මේ ගාන හදලා පෙන්නන්න කියලා මම එදාට හදලා පෙන්නනවා. වැඩ කරන ළමයින්ටනේ පුතා අමාරු ප්‍රශ්නේ. අනිවාර්යෙන් මං හදලා පෙන්නනවා. හරිනේ? ඔතනින් පුතේ මම ත්‍රිකෝණාංග සාමයට සමුදෙනවා. ඇයි? ඔయిత හතවත් මට උගන්වන්න දෙයක් නැහැ. ඒ තරමට මං ළමයි ටික අරගෙන ඉවරයි. තවත් ඕනනම් බොරුවට ගානක් හිතලා දෙන්න පුළුවන් වැඩක් නැහැ. මම දැන් ඔයාලට ටියුට් එක මම දැන් කියනවා. හරි දීපිකා දැන් දෙනවා. එතකොට ටියුට් එක ලැබෙවි. ලියන්න අලුත් පාඩම වර්ගඵලය. අලුත් පිටුවකින් පටන් ගමු. වර්ගඵලය.
අලුත් පාඩමක් 6 වෙනි පාඩම වර්ගඵලය. ටියුට් එක මේ වෙනකොට ඔයාලට ලැබෙනවා. සුපිරිම ගණන් සෙට් එකක් තියෙන්නේ. ඔය ටික හදාගන්න. හරි. මේ ලියන්න පුතේ මාතෘකාව වර්ගඵලය. අපි වේගෙන් සිලබස් එක ඉවර කරගත්තොත් දඩ ගණන් සෙට් එකක් අපිට පේපර්ස් වලින් කරන්න පුළුවන්. ලියන්න මාතෘකාව. ලබන මේ පාඩම ඉවර නෑ. පාඩම ඉවර වෙන්නේ ටියුට් එක සාකච්ඡා කරමින් පස්සේ. අංග සාම්‍ය පාඩම ඉවර වෙන්නේ ත්‍රිකෝණ අංග සාම්‍ය ටියුට් එක සාකච්ඡා කරමින් පස්සේ ලබන සතිය. ඔයාලා කරන්න. කරලා අමාරු ප්‍රශ්න තියෙනවා නම් ලබන සතිය අරන් එන්න. ඔන්ලයින් දරුවන්ටත් ගෲප් එකට දානවා. පුතාලා කරලා අමාරු ප්‍රශ්න මට යොමු කරන්න. හරි. ලියන්න මාතෘකාව පුතේ වර්ගඵලය. වර්ගඵලය. වර්ගඵලයට ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? වර්ගඵලයට ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද? WA එහෙමනේ වර්ගඵලය. වර්ගඵලයට ඉංග්‍රීසියෙන් කියන්නේ වර්ගඵලයලු. අපරාධය අරුගෙන් ඇහුවේ. මොකද පුතේ වර්ගඵලයට ඉංග්‍රීසියෙන් කියන්නේ? area. area. හරිද දන්නේ ස්පෙලිං? හරි ස්පෙලිං වැරදි නම් කියන්න හොඳ ඉංග්‍රීසි අවුල්. area. නැත්තම් ඔක වැරදි විදියට ඔයාලා ප්‍රොනවුන්ස් කරන්න පුළුවන්. හරි. area. හරිනේ. ඔන්ලයින් ළමයි මේක හරිද ස්පෙලිං හරි? හරිනේ. හරි. හරි. මේ ඒ නිසා වර්ගඵලයේ සංකේතය මොකක්ද? අකුර කැපිටල් A. වර්ගඵලය සඳහා බොහෝ විට භාවිතා කරන්නේ මොකද්ද පුතේ? කැපිටල් A. මේක දාගන්න සංකේතය දාගන්න කැපිටල් A. සංකේතය කැපිටල් A. area. area. ඇගියා වගේ. වෙලාවට බැලුවේනේ. අතනින් තියන්න. හරි. පුතේ වර්ගඵලය කියන්නේ මොකද්ද? දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න පුතේ වර්ගඵලය කියන්නේ මොකද්ද? ඇහෙන්නේ නැහැ. මක්කුන්ද බම්මු? වර්ගඵලය කියන්නේ ඒරියාලු. අයියෝ. හරි. පුතේ වර්ගඵලය කියන්නේ මොකද්ද දන්න කෙනෙක් ඉන්නව නැත උසා? කියන්න රත්නීෂ. කියන්න පුතේ. කියන්න. දිග ගුණ කිරීම පළල. බලන්න පුතේ මේ අල්ලලා මේ හරියෙන් මොනවා හරි දෙකක් මෝදු වේගෙන එනවද කියලා. හයියට වගේ. ඊළඟට තව එකෙක් කියාවි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. ඊළඟට තව එකෙක් කියනවා දෙකෙන් එකයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. මිනිහෝ දිග ගුණ කිරීම පල්ල කියන්නේ ඍජු කෝණාසයක වර්ගඵලය හොයන සූත්‍රේ. මක්කුන්දප්පමි අපේ ඔන්ලයින් බලමු දුවෙක් හරි පුතෙක් හරි පුළුවන් කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න බලන්න. ඒ ටිකත් එහෙම තමයි. ඉම්පෝර්ටන්ට් කිරිමැට්ට. ආගෙනි. වර්ගඵලය කියන්නේ පුතේ පුතාලට පේනවද මම මේ අල්ලන එක? මම මොකද්ද මේ අල්ලන්නේ? බ්ලැක් බෝඩ් එක නෙමෙයි
white board එක. white board එකේ මොකද්ද මේ අල්ලන්නේ? පෘෂ්ඨය. මොකද්ද පුතේ? පෘෂ්ඨය. හරි. thank you. අනේ මන් දන්නේ මගේ මේ අවංක පරම පිවිතුරු චේතනා වැරදි අවබෝධ ලෙස සලකන්න එපා. මම මේ ගැන විතරයි කතා කරන්නේ. පුතේ මම මේ අල්ලන්නේ මොකද්ද පුතේ? කුෂ්ඨ. කුෂ්ඨ නෙවෙයි පුතා පෘෂ්ඨ. පෘෂ්ඨ. මොනවද මේවට කියන්නේ? පෘෂ්ඨ. මොනවද පුතේ පෘෂ්ඨ කියන්නේ? පෘෂ්ඨ කියන්නේ මොනවද? හරියට හරි පුතේ. ඌ ඉඳලා හරියට කිව්වමයි. පෘෂ්ඨ කියන්නේ මතු පිට. ඕනෑම ඝන වස්තුවක මතු පිටට කියන්නේ මොකද්ද පුතා? පෘෂ්ඨ. කියන්නේ පුතේ? පෘෂ්ඨ. කියන්නේ පෘෂ්ඨ. හරි. කිසියම් පෘෂ්ඨයක් පැතිරී ඇති ප්‍රමාණය මොකද්ද? කිසියම් පෘෂ්ඨයක් පැතිරී ඇති ප්‍රමාණය එම පෘෂ්ඨයේ මොකද්ද? වර්ගඵලය. ආයිමක් කියන්න පුතේ. කිසියම් පෘෂ්ඨයක් පැතිරී ඇති ප්‍රමාණය එම පෘෂ්ඨයේ මොකද්ද? වර්ගඵලය ලෙස හැඳින්වෙයි. පුතාලට පේනවද මම මේ අල්ලන පෘෂ්ඨේ? ඒක පැතිරිලා තියෙන ප්‍රමාණයට කියනවා ඒ පෘෂ්ඨේ මොකද්ද? වර්ගඵලය කියලා. එහෙනම් මට කියන්න මොකද්ද පුතේ වර්ගඵලය කියන්නේ? කිසියම් පෘෂ්ඨයක් පැතිරී ඇති ප්‍රමාණය. කියන්න පුතේ. පැතිරී ඇති ප්‍රමාණය. හා. ලියන්න. කිසියම් පෘෂ්ඨයක් පැතිරී ඇති ප්‍රමාණය කිසියම් පෘෂ්ඨයක් පැතිරී ඇති ප්‍රමාණය කිසියම් පෘෂ්ඨයක් පැතිරී ඇති ප්‍රමාණය එම පෘෂ්ඨයේ වර්ගඵලය ලෙස හැඳින්වේ. එම පෘෂ්ඨයේ වර්ගඵලය ලෙස හැඳින්වේ. දුවම් මේ 4:30 කෝච්චිය වගේ. කිසියම් පෘෂ්ඨයක් පැතිරී ඇති ප්‍රමාණය එම පෘෂ්ඨයේ වර්ගඵලය ලෙස හැඳින්වේ. වර්ගඵලය ලෙස හැඳින්වේ. හරි. මේ ඊළඟට ලියන්න මෙහෙම රතු පෑනේ ලියන්න. රතු වර්ගඵලය මැනීම සඳහා භාවිතා කරන ඒකක ලියන්න පැටියෝ. වර්ගඵලය මැනීම සඳහා භාවිතා කරන ඒකක වර්ගඵලය මැනීම සඳහා භාවිතා කරන ඒකක වර්ගඵලය මැනීම සඳහා භාවිතා කරන ඒකක මොනවද පුතේ? මට කියන්න වර්ගඵලය මනින ඒකක මොනවද? වර්ග සෙන්ටිමීටර්. හරි. වර්ග මීටර්. වර්ග කිලෝමීටර්. වර්ග සැතපුම්. එකක් කියපල්ල ඔය ඔක්කොටම. වර්ග ඒකක මොනවද? ඔය ඔක්කොටම කියන තනි වචනේ මොකද්ද පුතේ? වර්ග ඒකක. ලියන්න පුතේ. වර්ග ඒකක ලෙස හැඳින්වේ. වර්ගඵලය මැනීම සඳහා භාවිතා කරන ඒකක වර්ගඵලය මැනීම සඳහා භාවිතා කරන ඒකක වර්ග ඒකක ලෙස හැඳින්වේ. වර්ග ඒකක ලෙස හැඳින්වේ. වර්ග ඒකක ලෙස හැඳින්වේ. හරි. මේ ලියන්න අනුමාත්‍රකාවක් අත මේ ටටට ගා ලියමු පුතේ. එහෙම වුණොත් තාම මම 6 වසරේ ඉන්නේ. ඔහොම 6 7 8 9 10 කළා තමයි මම කෙලිම 10ට එන්නේ. සාමාන්‍යයෙන් මම හැම පාඩමක්ම 10 විතරක් උගන්වලා ඇපෙන් බේරෙන්න වැඩ කරන්නේ නැහැ. මම පුතේ 6 ඉඳලා පටන් ගන්නවා. වර්ගඵලය කියන්නේ මොකක්ද කියන තැන ඉඳලා කියලා දෙන්න. ඒ මගේ හැටි. ඒ හින්දා තමයි අර දුර්වල ළමයි උඩට එන්නේ.
හය අවුල් ගියපු අයව ඉන්නවනේ. 7 අවුල් ගියපු අයව ඉන්නවා. 9 අවුල් ගියපු අයව ඉන්නවා. උන් උඩට එන්නේ ඒවත් උගන්නගෙන යනකොට. නැත්තම් මං 10 විතරක් ඉගැන්නුවොත් ඔක්කොම එපා වෙනවා බා. උට සසරත් එපා වෙනවා. මගේ ළඟට තවත් එන්නේ නැහැ. හරි. ලියන්න මූලික තල රූපවල වර්ගඵලය. මාතෘකාව ලියන්න. මූලික තල රූපවල වර්ගඵලය. මාතෘකාව මූලික තල රූපවල වර්ගඵලය. මූලික තල රූපවල වර්ගඵලය. මූලික තල රූපවල වර්ගඵලය. හරිනේ? හරි. මූලික තල රූපවල වර්ගඵලය. හරි. සියලු දෙනා පෑන පැත්තකින් තියන්න. 6 වසරේ 7 වසරේ නෝට් ටික පටපට ගාලා දෙන්න හදන්න. ඒව නොදී ඉස්සරහට යන්න බෑ. පෑන පැත්තකින් තියන්න. පුතාලා දන්නවා පළවෙනි එක්කෙනා සමචතුරාශ්‍රය. සමචතුරාශ්‍රයේ වර්ගඵලය ගන්නෙ කොහොමද? සුදනෝනා සමචතුරාශ්‍රයේ වර්ගඵලය ගන්නෙ කොහොමද? ඔව් පුතේ. පැත්තක දිග වැඩි කිරීම පැත්තක දිග. A වැඩි කිරීම A. A වර්ග. පැහැදිලිද? right. ඊළඟට ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. කොහොමද පුතේ ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය ගන්නෙ? මේ මොන්ටිසෝරි පොඩියවන්ට වගේ උගන්වන්නේ. දිග A නම් පළල B නම් වර්ගඵලය ගන්නෙ කොහොමද පුතේ? දිග ගුණ කිරීම පළල. දිග ගුණ කිරීම පළල. A ගුණ කිරීම B. AB. ඒක හරි. ඊළඟට හරි. ඔය දෙක ලියාගෙන ඉක්මන් කරන්න. පටපට ගාලා ලියා ගන්න පුතේ. සමචතුරස්‍රයේ වර්ගඵලයයි ත්‍රිකෝණයේ වර්ගඵලයයි. සමචතුරස්‍රයේ වර්ගඵලයයි ත්‍රිකෝණයේ වර්ගඵලයයි. සමචතුරස්‍රයේ වර්ගඵලයයි ත්‍රිකෝණයේ වර්ගඵලයයි ඉක්මන් කරන්න. පටපට ගාලා ඇඳ ගන්න පුතේ. 7 වසරේ දැනුම 6 වසරේ 7 වසරේ දැනුම. හරි. ඊළඟට ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය ගන්නෙ දිග වැඩි කිරීම පළල. පොතේ මම මේව දෙන්නේ මෙතන පන්තියේ 5-6 දෙනෙක් ඉන්නෝ 6 වසරත් අවුල් ගියපු 7ත් අවුල් ගියපු 8ත් අවුල් ගියපු සෙට් එකක් ඉන්නවා. උන්ට නැගිටිනවා නම් ඔන්න chance. මේව වෙන ගුරුවරු මතක් කරන්නේ නැහැ. මම මතක් කරනවා. දිග වැඩි කිරීම පළල. ඊළඟට ත්‍රිකෝණේ වර්ගඵලය. ත්‍රිකෝණයක වර්ගඵලය. ත්‍රිකෝණයක වර්ගඵලය ගන්නෙ
මොකද්ද? මේ ආධාරකය මේ ලම්බ උස. එහෙනම් පුතේ ත්‍රිකෝණේ වර්ගඵලය ගන්නේ භාගයට ආලේ. ඒ කියන්නේ දෙකෙන් එකයි ආධාරකය වැඩි කිරීම ලම්බ උස. ආධාරකය A නම් ලම්බ උස h නම් දෙකෙන් එකයි AH. ඔකට සින්දුවකුත් තියෙනවා. මොකද්ද? භාගයට ආලේ ත්‍රිකෝණේ වර්ගඵලේ සම්පූර්ණ ආලේ සමාන්තරාශ්‍රී වර්ගඵලේ. ඉක්මන් කරන්න. සුපර්ස්ටාර් ගිහලා පළවෙනි වටේම කැපුවා. ඉක්මන් කරන්න. හරි. ඕනම ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ කොහොමද පුතේ? භාගයට ආලේ දෙකෙන් එකයි ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. ලියාගනින් පුතේ ඉක්මන් කළා. ඕනම ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ භාගයට ආලේ. භාගයට ආලේ ත්‍රිකෝණේ වර්ගඵලේ සම්පූර්ණ ආලේ සමාන්තරාශ්‍රී වර්ගඵලේ. හරි. ඊළඟට සමාන්තරාශ්‍රී. මේව ලියා ගන්න සමාන්තරාශ්‍රී. සමාන්තරාශ්‍රයක වර්ගඵලය ගන්නේ සමාන්තරාශ්‍රයක වර්ගඵලය ගන්නේ මෙහෙමයි. මේ ආධාරකය මේ ලම්බ උස සමාන්තරාශ්‍රයේ වර්ගඵලය ගන්නේ ආධාරකය වැඩි කිරීම ලම්බ උස. භාගේ නෑ. ත්‍රිකෝණේ භාගයට ආලේනේ. මේ සම්පූර්ණ ආලේ. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමානයි. ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස AH සමාන්තරාශ්‍රයේ වර්ගඵලය සමානයි. ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. හරි. සමාන්තරාශ්‍රයක වර්ගඵලය ගන්න පුළුවන් ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. හරිද පුතේ? මුල ඉඳන්ම කියලා දෙනවා බබෙට්ට වගේ කියලා දෙනවා. සුපිරි ගණන් ටිකකුත් ඕකේ තියෙනවා. ගණන් ටිකකුත් ඕකේ තියෙනවා. සුපිරියට හදලා තියෙනවා. ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. ධෝනි ඊළඟ එක කවුද? 8 වසරේදී උගන්වන්නේ. සමාන්තරාශ්‍රයෙන් පස්සේ ඊළඟට උගන්වන්නේ කවුද? ට්‍රපීසියම්. මෙන්න ට්‍රපීසියම. ට්‍රපීසියම බලාගෙන ඉන්න.
ට්‍රපීසියම්. මට කියන්න දන්න කෙනෙක් ඉන්නව නම් ට්‍රපීසියම් එක වර්ගඵලය හොයන්නේ කොහොමද? කියන්න. ට්‍රපීසියම් එක වර්ගඵලය හොයන්නේ කොහොමද? කියන්නකෝ. කියන්න. සමාන්තර පාද දෙකේ එකතුව බෙදීම දෙක වැඩි කිරීම ලම්බ උස. කියන්න පුතේ. සමාන්තර පාද දෙක එකතු කළා දෙකෙන් බෙදලා වැඩි කරන්න ඕන ලම්බ උසෙන්. සම්මුඛ පාද නෙමෙයි හොඳේ. සමාන්තර පාද. කියන්න පුතේ ට්‍රපීසියම් එක වර්ගඵලය හොයන්නේ කොහොමද? සමාන්තර පාද දෙක එකතු කළා දෙකෙන් බෙදලා වැඩි කරනවා ලම්බ උසෙන්. එහෙනම් මෙහෙම ගන්නවා. බලාගෙන ඉන්න. මෙතන ඊට තියෙනවා. වර්ගඵලය සමානයි. සමාන්තර පාද දෙකෙහි එකතුව බෙදීම දෙක වැඩි කිරීම ලම්බ උස. හරි. සමාන්තර පාද දෙකෙහි එකතුව බෙදීම දෙක වැඩි කිරීම ලම්බ උස. සමාන්තර පාද දෙක A ධන B බෙදීම දෙක වැඩි කිරීම ලම්බ උස H. ඕව දන්නේ නැත්නම් 10 උගන්වන්න බෑ. ඕව දන්නේ නැත්නම් 10 උගන්වන්න බෑ. සමාන්තර පාද දෙකෙහි එකතුව බෙදීම දෙක වැඩි කිරීම ලම්බ උස. සමාන්තර පාද දෙකෙහි එකතුව බෙදීම දෙක වැඩි කිරීම ලම්බ උස. ලම්බ උස. හරි. දැන් ඔන්න සුදු නෝනා මතක් වෙන්නත් එක්ක ගණන් ටිකක් දෙන්න හදන්න. ඕව මතක් වෙන්නත් එක්ක ගණන් ටිකක් දෙනවා. මකන්න එපා. මොකද එක්ක මට තේරුන්නේ නැහැ. බැයි නම් ඈ මකන්න එපා කියලා කියලා ඉක්මන් කරා. සුදු ගණන් ටිකක් දෙනවා හදමු ඈ. තරඟට හදමු. රයිට්. මම මෙන්න මේ තල රූපවල වර්ගඵලය හොයන්න බැරි නම් ඔබ 10 වසරට සුදුසු නැහැ. ඇත්තටම ඔබ කොහොම 10 වසරට පාස් වුණාද කියලා හිතා ගන්නත් බෑ. දැන් අලුත්ම දන්නවද 2020 දන්නවද නැහැ 2023 සිලබස් එක අලුත් වෙනවා. මොඩියුල තියෙන. ඒ මොඩියුලේ පාස් වුණේ නැත්තම් යන්න බෑ. 6 මොඩියුලේ 6 දැන් අපි හිතමු ජ්‍යාමිතිය කියලා. ජ්‍යාමිතිය මොඩියුලේ පාස් වුණේ නැත්තම් 7 මොඩියුලට යන්න බෑ. හැබැයි 4 දානවා පුළුවන් නම් 6 එක පාස් කරලා දෙන්න ඕන. මරු. මම නම් කියන්නේ අර පේල් ක්‍රමේ පටන් ගන්න ඕන. 6 පේල් වුණොත් 6ෙම තමයි දිගටම. පට්ට. එහෙම වුණොත් ළමයි ඉගෙන ගන්න ඔබ. එහෙම වුණොත් නේ අපි ඉන්න 7 ඉන්න අවුරුදු 5ක් විතර නේ. හරි සතුටින් ඉන්න. හරි. දැන් ඔන්න ගණන් ටිකක් දෙනවා. හදලා නැගිටින්න ඕන. එක එක්කෙනාගේ අඩුපාඩු බලන්න හදන්න. පුතේ 9 දන්නේ නැත්නම් 10 කළ වැඩක් නැහැනේ. 6 දන්නේ නැත්නම් 10 කළ වැඩක් නැහැ. මෙන්න මේ ගණන් ටික ඔබට හදන්න පුළුවන් නම් මෙන්න මේ තල රූපවල වර්ගඵල ඔබට හොයන්න පුළුවන් නම් එච්චරයි. ආයෙ කතා කරන්න දෙයක් නැහැ. කොට්ටුවේ. ඉක්මන් කරන්න. අංක 1 අංක 2 10 සෙන්ටිමීටර් 8 සෙන්ටිමීටර් අංක 3 ඉන්න පැටියෝ මං ඇඳලා පේන්න
රයිට්. ඉක්මන් කරන්න. මෙන්න මේ ගණන් පහ හදන්න පුළුවන් නම් ඔබ සාදරයෙන් 10 වසරට පිළිගන්නවා. මේවා බැරි නම් ඔබ යන්න කෙලිම 6 වසරේ 7 වසරේ පන්ති වලට. මේක දෙක 10 සෙන්ටිමීටර 8 සෙන්ටිමීටර දිග පල්ල. යාළුවට තෝ කරන්න. පුතේ ඕව නැතුව කොහොමද ඉස්සරහට යන්නේ මේ? නේද ඕනේ? ත්‍රිකෝණයක වර්ගඵල හොයාගන්න බැරි නම්. වෘත්තවල වර්ගඵල කොහොම හොයන්නද? තෝනි හරිනේ. හරි. හරි වාඩි වෙන්න. ඔන්ලයින් සෙට් එක කො බලන්න. අවංකවත් උසන් මේ උත්තර ටික ආවන. පුතේ මේ
ත්‍රිකෝණයක වර්ගඵලය හොයා ගන්න බැරුව 10 වසරේ වෘත්තවල වර්ගඵලය හොයලා වැඩක් නෑ පුතා. මුල නැතුව අග අල්ලලා වැඩක් නෑ. කොහෙන් වුණත් තේරෙනවා. ආගෙනේ. මං හදන්නම් මේ ගාන ඉඳලා හදන්නම්. රතු පෑනෙන් හරි දාගන්න හරි කට්ටිය. 7 වරක් 7 49යි වර්ග සෙන්ටිමීටර්. අත උස්සන්නේ ඒක ආපු දරුවෝ. මරු. හරි දාගන්න. ඒව නම් පොඩි දේවල්. මෙතන දිග වැඩි කිරීම පළල 10 වැඩි කිරීම 8 80යි වර්ග සෙන්ටිමීටර්. අත උස්සන්නේ ඒක ආපු දරුවෝ. පොඩි දේවල්. හරි. ඊළඟට ත්‍රිකෝණේ වර්ගඵලය ගන්න පුළුවන් භාගෙට ආලේ ත්‍රිකෝණේ වර්ගඵලේ ආධාරකය කීයද? අද්දෝනි ආධාරකය ලම්බ උස 6යි. 12 වැඩි කිරීම 6. දෙවරක් 1යි දෙවරක් 6යි. 6 වරක් 6. 36යි වර්ග සෙන්ටිමීටර්. අත උස්සන්න පුතා මේක ආවනම්. අත උස්සන්න. මරු. ත්‍රිකෝණයක වර්ගඵලය හොයාගන්න පුළුවන් වෙන්න ඕන අනිවාර්යයෙන්. අඩුපාඩුවක් තියෙනම් සටහන් කරගන්න. හරිද දෝනි? හරි. හරි. මට කියන්න පුතේ සමාන්තරාශ්‍රක වර්ගඵලය හොයන්නේ කොහමද? දරුවෝ සමාන්තරාශ්‍රක වර්ගඵලය හොයන්නේ ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස ආධාරකයේ කීයද? 20 වැඩි කිරීම ලම්බ උස 30යි කීයද? 600 ආපු කට්ටිය අත උස්සන්න. right සුපිරි. ඊළඟට ට්‍රපීසියමේ බලාගෙන ඉන්න පුතේ. ට්‍රපීසියමේ වර්ගඵලය ගන්න පුළුවන්. සමාන්තර පාද දෙක එකතු කරලා දෙකෙන් බෙදලා වැඩි කරනවා ලම්බ උසේ. සමාන්තර පාද දෙක බලන්න 12යි 18යි. 12යි 18යි එකතු කරලා දෙකෙන් බෙදලා වැඩි කරනවා ලම්බ උස 7ෙන්. පුතේ 12යි 18යි එකතු කරාම කීයද? 30යි. 30 බෙදීම දෙක වැඩි කිරීම 7. 30 දෙකෙන් බෙදුවම කීයද? 15 7ෙන් වැඩි කරාම කීයද? 105යි වර්ග සෙන්ටිමීටර ආපු කට්ටිය අත උස්සන්න. 105යි වර්ග සෙන්ටිමීටර. මරු. හරි. හරිනේ? right. ඊළඟට මාතෘකාව ලියන්න. ඊළඟට මාතෘකාව ලියන්න. මාතෘකාව ලියන්න. වෘත්තයක වර්ගඵලය. එයි මාතෘකාව ලියන්න වෘත්තයක වර්ගඵලය. ලියන මාතෘකාව වෘත්තයක වර්ගඵලය. මාතෘකාව ලියන්න පුතේ. වෘත්තයක වර්ගඵලය. වෘත්තයක වර්ගඵලය. හරි. මට කියන්න 9 වසරදී ඉගෙනගෙන තියෙනවා නම් මට කියන්න පුතේ. වෘත්තයක අරය r නම් වර්ගඵලය හොන සූත්‍රය මොකද්ද? πr වර්ග. එහෙනම් පුතේ වෘත්තයක වර්ගඵලය සමානයි πr වර්ග. කියන්න පුතේ. එහෙනම් මට කියන්න වෘත්තයක අරය r නම් වර්ගඵලය වෙන සූත්‍රය මොකද්ද? πr වර්ග. කියන්න පුතේ. ඇහෙන්නේ නැහැ. πr වර්ග. හරිනේ? හරි. මේක ලියලා කොටු කරලා තියාගන්න. ඉක්මන් කරන්න. මේක ලියලා කොටු කරලා තියාගන්න. මේ තාම ඉන්නේ 9 වසරේ. 9 වසරේ ඉක්මන් කරන්න.
ඉක්මන් කර. හරි. right. ඒ මේ බලමු ගානක් දෙන්න. 9 වසර පුළුවන්ද කියලා බලමු. 9 වසර. right. එක ගානක් දෙන්නම්. පුළුවන් නම් හදන්න. right. අරය 14 සෙන්ටිමීටර්. හරි. පුළුවන් නම් පුතේ ඕකේ වර්ගඵලය හොයලා දෙන්න. 14 සෙන්ටිමීටර් වල වර්ගඵලය හොයලා දෙන්න ඉක්මන් කරන්න. 14 සෙන්ටිමීටර් වල වර්ගඵලය හොයලා දෙන්න ඉක්මන් කරන්න. අදලා නැගිටින්න. හතලිස් හතර ආපු කට්ටිය වාඩි වෙන්න. 44 ආපු කට්ටිය වාඩි වෙන්න. අවංකවම ඔබට ආවේ 44 නම් වාඩි වෙන්න. ආයි දෙපැත්ත බලන්න දෙයක් නැහැ. ඔබේ උත්තරේ 44 නම් වාඩි වෙන්න. හරි. 616 තියෙනවා නම් නැගිටලා ඉන්න අනික් කට්ටිය වාඩි වෙන්න. 616 උත්තරේ තියෙනවා නම් නැගිටලා ඉන්න අනික් කට්ටිය වාඩි වෙන්න. 616 ඉන්නව නැගිටින්න. අප්පුඩක් ගහන්න යාළුවෝ ටිකට හයියෙන්. අනික් කට්ටිය අප්පුඩක් ගහන්න. වාඩි වෙන්න. ඒ කියන්නේ පුතේ 9 වසර ටිකක් අමතකයි. මේ වෙලාවට හොයලා උද්‍යංග සර් ගාවට ආවේ. වෙලාවට පින නැත්තම් හොව අහුවෙන්නේ නැහැ. හොව අහුවෙන්නේ විභාගෙදී. ආගෙදී. ඔන්න බලන්න සර් හදන විදිය චුට්ටක් බලාගෙන ඉන්න. චණ්ඩලතා බලාගෙන ඉන්න. 5 r වර්ග 5 වෙනුවට දාන්නේ 7න් 22යි. මතක තියාගන්න පැටියෝ මෙතන r වර්ග. ඒ කියන්නේ මෙයා වගේ දෙකක්. එහෙනම් 14 වැඩි කිරීම 14. සමහරු දාලා තිබුණ එක 14යි. ගුණ කළ වීරයෝ වගේ ඉන්නවා. මං ඇහුවා කීයද උත්තරේ? 44යි. අනින්න හිතුණා
කවදාවත් අරය 14 වෙන වෘතයක වර්ගඵලය 44 එනවද? අයියෝ මක්ක සබම් මේ. හරි. ඔන්න බලන්න කැපෙන කැපිල්ල. දෝනි බලාගෙන ඉන්න. 4ක් 1යි 4ක් 2යි 22 ඉතුරුයි. දෙවරක් 14 28යි. එහෙනම් පුතේ 28 22න් වැඩි කරන්න තියෙන්නේ. උත්තරේ කීයද? 11න් වැඩි කරාම 308යි 308 2 616යි. වර්ග සෙන්ටිමීටර් 616යි. අදා ගන්න පුතේ ඉක්මන් කරන්න. වැඩි hina වෙන්න එපා පැලිලා මැරලා. හරි. එතකොට කියයි ප්‍රගතියකේ දරුවෙක් hina වී පැලී මැරේ. ප්‍රවෘත්ති වල යන. hina වෙනව වැඩි. හරි. මෙන්න ඊළඟාන. දැන්වත් හදහම් පුතේ. දැන්වත් හදහම් හරි ඔට්ටුයි. හරි. අවශ්‍ය කාණ්ඩේ ලියා ගන්න. ගෙදර ගිහලා try කරලා බලන්න මේක ආවේ කොහොමද කියලා. ලෑස්තිද? අරය 21යි සෙන්ටිමීටර්. අරය 21යි ඉක්මන් කරන්න. නියමයි. මරු බලදෝ. මරු නියමයි. චක්කරේ හොඳටම හොඳයි පාත් කරන්නේ. නැගිටින්න මරු. මගේ පට්ට තරයක් මේ හරි. උත්තරේ කීයද අම්මා? 1986. 1386 ආව නම් වාඩි වෙන්න. මොකෝ හෙට භාගෙට වාඩි වෙන්න. උයි වාඩි වෙන්න එහෙම. වටපිට. සුදු මහත්තයෝ කීයද ආවේ? ඡන්ද තිලක 1386 දාවේ. right. ඔන්න බලන්න සර් ගාන හදන බලාගෙන ඉන්න. 5r වර්ග 5 වෙනුවට දානවා 7න් 22. අරය කීයද? 21 වැඩි කිරීම 21. 21 දෙකක්. දැන් බලන්න කැපෙන කැපිල්ල. 4ක් 1යි 4ක් 3යි. 22 වැඩි කිරීම 3 වරක් 21 63යි. 63 11න් වැඩි 63 22න් වැඩි කරන්න. 11න් වැඩි කරාම 693යි. ආයිමත් 1389යි. 86යි. right. 1386යි වර්ග සෙන්ටිමීටර්. අත උස්සන්න මේක ආපු දරු.
මරු පට්ට මං වගේ හිතින් ගුණ කරන්න බැරි නම් පැත්තකට ගෙනහිලා හරි කරන්න ගුණ කිරීම හරිද මං වගේ අර හිතින් ගුණ කරන්න බැරි නම් පැත්තකට ගෙනහිලා හරි ගුණ කිරීම කරන්න මෙන්න ඊළඟ ගාන පන්තියේ සියලු දෙනාම ඇඹරෙන ගාන මේක හදන්න බෑ ලොවෙත් හදන්න බෑ එක්කෙනෙක්ටවත් ඔට්ටුයිද ඔට්ටුයි හදන්න බෑ එකෙක්ටවත් හරි බලමු හරි බලමු ඇත්තටම මේක හැදුවොත් ඔබට අනිවාර්යෙන් බුද්ධිඵලය 125ට වඩා වැඩි ඔබ අනිවාර්යෙන් උසස් පෙළ මැක්ස් කරන්න ඕන දරුවෙක් මේකට උත්තරය ආවොත් ඔබ උසස් පෙළ මැක්ස් හරි ඩොක්ටර් කෙනෙක් හරි කෝ බලන්න උණ බලන්නකෝ උණ ඩොක්ටර් කෙනෙක් හරි ඉන්ජෙක්ට් හරි හරි ලෑස්තිද ලෑස්තිද අරය 10.5යි අරය 10.5යි පුළුවන් නම් හදන්න නැගිටින්න අන්න ඩොක්ටර් කෙනෙක් නැගිටින්න අනේ නැගිටලා ඉන්නව පුදුවක් මේ තමන්ගේ පෞරුෂනේ ගාන හදලා නැගිටින්න බෑ මරු නැගිටින්න පුතේ හරි පඩි ඒ මම හිතුවේ මේ මම හිතුවා ගුණ්ඩුවට අහුවේ කියලා ඇත්තටම ඔබ ශ්‍රේෂ්ඨයි පුතා ඇත්තටම ශ්‍රේෂ්ඨයි මේ ගාන හැදුව කියන්නේ පට්ට ආගෙන ඔන්න උදයන්ක සර්ගේ කෙටි ක්‍රමේ බලාගෙන ඉන්න බලාගන්න කෙටි ක්‍රමේ 5 r වර්ග 5 වෙනුවට දාන්නේ 7න් 22 දරුවෝ 10.5 දීලා තියෙන්නේ අපි ගොනාට අන්දන්න දරුවෝ 10.5 නෙමෙයි උතෙන්ට දාන්නේ උදයන්ක සර්ගේ දරුවෙක් නා ඔව් 21 බෙදීම 2 ඇයි පුතේ 21 දෙකෙන් බෙදුවත් එන්නේ 10.5 නේද එහෙනම් පුතේ 21 බෙදීම 2 වැඩි කිරීම 21 බෙදීම 2 දැම්මනම් ඔබ පට්ට දක්ෂයෙක් දැන් බලන්න කැපෙන කැපිල්ල බලාගෙන ඉන්න 4ක් 1යි 4ක් 3යි දෙවරක් 1යි දෙවරක් 11යි එතකොට උඩ ඉතුරුයි 11 වැඩි කිරීම 21 3න් වැඩි කරාම 63යි
යට ඉතුරු බෙදීම 2. 11 63න් වැඩි කරාම 693. ඒක දෙකෙන් බෙදුවම කීයද? 246.346.5. අත උස්සන්න මේක ආපු දරුවෝ. හදා ගන්න පුතේ හදන්න බැරි වුණ දරුවෝ. රතු පෑනේ ලියා ගන්න පුතේ 10.5 වෙනුවට අපි පාවිච්චි කරන්නේ 21 බෙදීම 2. 21 බෙදීම 2. 3.5ට දාන්නේ මොකද්ද? 3.5. 7 බෙදීම 2 very good. ඔය දෙක නම් අනිවාර්යෙන් විභාගෙට අහනවා. සෙනොත් මේ ධෝනි හරිද? හරි. සිත්මි දෑමි අවිෂා right හිමන්සා නියම පට්ට. හරි මේ පුතාලට මේ ඉල්ලීමක් කරනවා. ලබන සතිය එනකොට පුළුවන් නම් මං කාටවත් බල කරන්නේ නැහැ. ලියා ගන්න පුළුවන් නම් පැන්සලෙන් මත ලබන සතිය එනකොට 9 වසර අච්චුපතේ වර්ගඵලය කියලා පාඩමක් තියෙනවා. මගෙන් අහන්න එපා කීවෙනි පාඩමද කියලා. 9 වසර අච්චුපතේ වර්ගඵල පාඩමේ සියලුම අභ්‍යාස ටික හදලා આવොත් මම ඔබට 10 මෙහෙම කරනකොට පොවනවා. 10 වසර කරන්න නම් 9 අනිවාර්යෙන් පුරුදු වෙලා ඉන්න ඕන පුතා. පැහැදිලිද? ඒ හින්දා ඔබ ආසනම් වර්ගඵලයේ අල්ලගන්න ආසාවක් තියෙනවා නම් 9 වසරේ අච්චුපතක් කොහෙන් හරි හොයාගන්න. ඉන්ටර්නෙට් එකේ තියෙනවා. මම ඕනනම් දාන්නම් ගෲප් එකට. අද පුතේ 9 වසරේ පොත්ද? 9 වසරේ පොත් ඔයාලා ගාව ඇති. හරිනේ? ඒකේ තියෙන වර්ගඵලයේ ගැටලු ටික හදන් එන්න. හරි. තව එක ගානක් දීලා අදට අපි සමුගමු. සුපිරි ගානක්. හරි. මෙන්න ගාන ඇත්තනම හැදුවොත් පැඩ්ඩෙක්. හරි. මං අහන්නේ අඳුරු කළ කොටසේ වර්ගඵලය ඔට්ටුයි. පුළුවන් නම් හොයන්න පුතා. අඳුරු කළ කොටසේ වර්ගඵලය මේ මුද්දක් වගේ එකක් තියෙන්නේ. මේ මුද්දේ වර්ගඵලය අහන්නේ. ඉක්මන් කරන්න. මුද්දේ වර්ගඵලය අහන්න. ඉක්මන් කරන්න. මුද්දේ වර්ගඵලය හොයන්න හදා.
වාඩි වෙන්න පුතේ. හරි. ඔන්න බලන්නකො හොයන හැටි. බලාගෙන ඉන්න. පුතේ ඕනම ළමයට තේරෙන්න ඕන මේ වටේ මේ මුද්දේ වර්ගඵලය ගන්න පුළුවන්. ලොකු එකේ වර්ගඵලය හොයලා පොඩි එකේ වෘතයේ වර්ගඵලය හොයලා අඩු කරා නම් ලොකු එකාගෙන් පොඩි එක අඩු කරා නම් බුක් ගාලා මැද එක එනවනේ. රින් එක එනවා. මුද්ද එනවා. එහෙනම් මොකද්ද කරන්නේ? රයිට්. මම මේක යන්නද හරි අමුතු ක්‍රමයකට. මන් දන්න ඔයාලා ගියේ සාම්ප්‍රදායනුකූල ක්‍රමයකටනේ. නේ? ඔයාලා ගියේ මහා අමුතු ක්‍රමයකට. මම යන්නද අමුතු ක්‍රමයකට. ඔන්න බලන්න සර් යන අමුතු ක්‍රමය. මේක පොඩ නිකමට ඔලුවට දාගන්න. දැනුමට දෙන්නේ. මටත් ඕනනම් ඕක ලොකු එකාගේ වර්ගඵලය හොයලා පොඩි එකාගේ වර්ගඵලය අඩු කරා නම් හරි. නමුත් බුද්ධිමත් මිනිස්සු ඕක හදන්නේ වෙන විදියක. ඔන්න බලන්න. බලාගෙන ඉන්න. ලොකු එකාගේ වර්ගඵලය මං කැපිටල් R වලින් ගන්නවා. පොඩි එකාගේ සිම්පල් R වලින් ගන්නවා. බලාගෙන ඉන්නෝ. ලොකු වෘත්තයේ වර්ගඵලය පොඩි වෘත්තයේ වර්ගඵලයෙන් අඩු කරා නම් හරිනේ. දැන් දෙන්නගෙම 5 එළියට ගන්නවා. එතකොට එන්නේ කැපිටල් R වර්ග සිම්පල් R වර්ගරිනේ. අත උසන්න මේක පිළිගන්න කට්ටිය. දෙන්නගෙම 5 තියෙන නිසා 5 එළියට ගන්නවා. පොදු සාධක එළියට ගන්න. එතකොට පුතාලට පේනවද මේ මොකද්ද මේ? වර්ග දෙකක අන්තරය. ඔය මොකද්ද තියෙන්නේ? වර්ග දෙකක අන්තරය. එහෙනම් R ධන R R ඍණ R. තේරුණාද? තේරුණානේ? දැන් ඔන්න ඕකට මං ආදේශ කර ගමන් උත්තරේ එනවා. 5 වෙනුවට 7න් 22යි. R කියන්නේ ලොකු එක්කෙනා. ලොකු R මේක R කියලා ගමු. මේක සිම්පල් R කියලානේ ගත්තේ. 14 ධන 7. මේක 14 ඍණ 7. 14 4 21යි. 14න් 7ක් ගියාම 7යි. 7ට 7 කැපෙනවා. 21 22න් වැඩි කරාම 232යි 232 4න් 462යි. උත්තරේ 462යි වර්ග සෙන්ටිමීටර්. අත උස්සන්න මේක ආපු දරුවෝ. කොහොම හැදුවත් ඔය උත්තරේ එනවා. මේකත් චුට්ටක් ලියා ගන්න රතු පෑනේ. බුද්ධිමත් මිනිස්සු ගණන් හදන්නේ ඔහොමයි. ඕක දැම්ම නෙමෙයි ඔයාලට ඕන වෙන්නේ. ඕක ඕන වෙන්නේ උසස් පෙළ භෞතික විද්‍යාවෙත්. උසස් පෙළ භෞතික විද්‍යාවට ඕන වෙනවා. Pangkaran. පුතාලට ගෙදර වැඩ දුන්නා. ත්‍රිකෝණාංග සාමයේ ටියුට් එක දුන්නා. පුතේ සෑම පාඩමක්ම ඉවරනකොට ටියුට් එකක් දෙනවා. ත්‍රිකෝණාංග සාමයේ ටියුට් එක දුන්නා. වර්ගඵලය කිව්වා 9 වසරේ ගණන් ටික හදන් එන්න කියලා. ඒ ටික අනිවාර්යෙන් කරන් එන්න. බොහොම ස්තුතියි පන්තියට සම්බන්ධ වුණාට. බොහොම පිං. ඔයාලට අනිවාර්යෙන් හරියනවා. කට්ට කාගෙන මේ වැඩසටහනට එන එකට හරියනවා. හරි. හරි නැගිටලා ආයිබෝවන් කියන්න පුතේ. ඒයි හරියට කියන්න. ආයිබෝවන් බුදු සරණයි. හරි සමින් ඉන්න. ජයෙන් ජයම වේවා.